Hello, everyone, and welcome. The Asian Peasant Coalition, in partnership with Pan Asia Pacific's No Land, No Life campaign, brings you the Peasants Rise Up broadcast series. This series tackles issues of landlessness, land grabbing, corporate capture and control in agriculture, human rights, and other issues currently faced by peasantry across Asia. This season's broadcasts are in support of the campaign for land rights and land issues to be included in the agenda of the UN Food Systems Summit. Given continuing institutional silence on that front, however, this season wishes to highlight the campaign of the Global People's Summit on Food Systems, where farmers, fisherfolk, indigenous peoples, and other vulnerable groups can give voice to their needs and any corresponding policy reform proposals. On this first episode, we are featuring the Pelbate-Blan dispute of Monaragala in Sri Lanka, and we will be speaking with KP Somalata, chairperson of the Uva Velasa Women's Organization in Monaragala, which aims to build an inclusive and just society where women are socially and economically empowered, free from all forms of discrimination, enjoy equal rights, and live in dignity and prosperity. We will also be speaking with Iromi Pereira, a Colombo-based researcher and activist with PARL, the People's Alliance for Right to Land, which is an organization studying how land grabbing issues in Sri Lanka have hindered the country's environmental and sustainable development. Somalata will be speaking with us in Sinhala about her experiences as Uva Velasa Women's Organization's chair, and she will be ably translated by PARL's Natasha Van Hoff. Let's start already. Somalata Auntie. Somalata Auntie පටන් ගන්න පුළුවන්. ඇතුලේ ඉපදිච්ච මිනිස්සු කොටසක් නේ අපි මේ එහෙම නැත්නම් මේ වෙනකටකින් ඇවිල්ලා මේකට මේ ගෙනත් යන්න නෙවෙයිනේ. ඒකේ ඉලක්කය නම ඔය ඇවිල්ලා තියෙන්නේ මේ මෙතන පෝස්ටර් එක ගහලා තියෙනවා. ඔව් පෝස්ටර් එක ගහලා තියෙන්නේ මේ උත්සාහව කරන්නේ නැත්නම් මේ උඹලා එළියට විසිට කරන්න අපිට පුළුවන් බලය තියෙනවා කියලා. ඒගොල්ලෝ කියන්නේ මේක ඇතුලේ උඹලා ඉන්නවනම් උත්සාහවම කරපන්න. වෙන බොහෝ ගවාගා කරන එක නවත්තපන්න. ඒ කියන්නේ උග්ගක් ඉඳ මේ දැන් පමණක් දැන්ට මේ වෙන ගොවිතැන් කරගෙන යනවා පොඩි කොටස් වශයෙන් දැන් ඉඳ මේ කොටසක් තියාගන්නවා මේ මිනිස්සුලා කියා කරනවා වගේ නැත්නම් වගේ කරන්න අක්කර කාලක් භාගයක් ඉතුරුවට ඒක කරන්න දෙන්න බැහැ කියන එක තමයි දැන් ඔය කියන්නේ. හතරම තියෙනවනේ 1.7.5ක් දීලා තියෙනවනේ උත්සාහ කරන්නේ. ඒක තමයි පවර ගන්න. පවර ගන්න. ඔව්. ඒ අරගෙන බැලුවොත් මේ දෙකෙන් ඉන්නවා මේ ජනවාසංක තුනට දැන් ටිකක් අයිති මේ වෙනකොට කොහොමද යක් 40ක් විතර වකුගඩු රෝගෙන්ම මැරිලා යක් 40ක් විතර මැරිලා දිනවා මේ වෙනකොට ඉන්නවා මම හිතන්නේ එක 20ක් විතර හඳුනාගත්ත වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා වල්නාශකයකට වල්නාශකත් ඒ හා සමානයි. ඉතින් ඒ න කන්ටේනර් ගානක් එනේවා කොහෙද යන්නේ මේ වැඩ කරන උදාහරණයක්. දැන් මෙයා කිව්වක බගින්නේ නැති යා. ඉන්දියා මෙයා දිනක් අපිටා. ඒක තමයි පාරේ. ආ කොරෝනා වගේ. දැන් මේ කට්ටිය කියන බිරිස් කිලෝට සම්පේක තමයි. මේක අඩිය දාගෙන මේ
ඊට පස්සේ ඉතින් අපි අපිට අපි දෙන්නට කරගන්න බැරුණා ළමයි බාර ගන්න කැමතිුනේ නැහැ. ඊට පස්සේ අපි වෙන කෙනෙකුට ඉඩම දුන්නා. ගහන්න ගියාම ඉතින් උකිඩම් වලට නම් දවසකට බැරල් ගණන් ගහනවා. ස්කන්ධත් ගහනවා ඒ කාලේ. දෙන්නම එක්කනේ යන්නේ. ඔය ඉතින් මෙයාට උදව් කරලා සාමාන්‍යයෙන් ග්‍රෑමර් ස්කූල් දෙයන් තුඩු 240 ඊට පස්සේ ආවේ මොනවාද කවර්මේ මට උනා මට එහෙම මගේ මූණ එදි මොනයි කියන්නේ දැන් ගිල්ලක් ඇවිල්ලා මූණේ එදි විලා මේවා තේරම දෙන්න ගත්තා. කියන්නේ ගහුවට පස්සේ ඔව් ගහම ඊට පස්සේ ස්පිරිතාලේ ගියාම කිව්වා බෙහෙත් දිස වෙලා තියෙන්නේ ශරීරයට ඇතුල් වෙලා ස්පිරිතාලේ නම් තියෙන සේලෙන් දීලා නෑ කරන්න ඕනේ කියලා. ඊට ඉතින් මම බෙහෙත් නෙවතුනේ නෑ. ඉතින් ඒ ඩොක්ටර් කෙනෙක් මම බෙහෙත් කරන් යන්නම් කියලා ඉතින් Thank you so much. That was a wonderful video. And now we will go to the section where Somalata will now tell us about her experiences and Natasha will translate. Thank you very much. නැන්ද අපිට ඇහෙන්නේ ඔයා ඉයර්ෆෝන්ස් අයින් කරලා කතා කරා නම් මං හිතන්නේ ඊට වඩා හොඳ වෙයි. ගලවලම Hello? දැන් කතා කරන්න. ඇල්ලත් සීනි සමාගමට මොනරාගල දිස්ත්‍රික්කයේ පිඹුරුපත් සදන්න ආරම්භ කරේ 1983 ලංකාවේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් බහුජාතික සමාගම හැටියට ගත්ත එකක් තමයි පැල්ලත් සීනි සමාගම. එතකොට මේ පිඹුරුපත් හදනකොට ඇත්තටම මිනිස්සු දැනගෙන හිටියේ නැහැ මේ මොකද්ද කරන්න යන්නේ කියලා. මේ පැල්ලත් සීනි සමාගම මොනරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කරනකොට ගෝවින්ගේ පාරම්පරික ඉඩම් මේකට අත්පත් කරගත්තා. ගම් 6ක පමණ මිනිස්සුන්ගේ ඉඩම් පැල්ලත් සීනි සමාගමට ගත්තේ මේ මිනිස්සු පැල්ලත් සීනි සමාගම ආරම්භ කරන්න කලින් එදිනදා ජීවත් වීම සඳහා ඔවුන් වසවිසෙන් තොරව ඔවුන්ගේ එදිනදා ආහාරයට ගන්න පුළුවන් වී වගා, එළවලු, ධාන්‍ය වර්ග, පොස්පොල් වර්ග, පළතුරු වර්ග සහ සත්ත්ව පාලනය කරගෙන හිටපු ප්‍රදේශයක් තමයි මේ අක්කර 84000ක් පැල්ලත් සීනි සමාගමට අත්පත් කරගත්තේ. එවකට 1984 ලංකාවේ පාලනය කරපු ආණ්ඩුව සහ ඇමරිකාවේ බුක සමාගම දෙගොල්ල තමයි මේකට ගිවිසුම් සකස් කරලා මේ ඉඩම් අත්පත් කරගත්තේ. The introduction and the arrival of the Halvattu Sugar Corporation started in 1983, and they began mapping the area. And when this was happening, villagers and communities who were part of 6 villages were aware of what the government was going to do. And this 6 villages that they selected for this was land, especially farming land where people farmed for their daily needs. There was paddy cultivation, there was fruits, there was vegetables, and all these lands, including there was animal husbandry as well that was going on in these lands. And up to 84,000 acres were taken for the Palwata Sugar Corporation and this project. And it was done together with the government back in 1984, the then government, and Booker Company from America. එතකොට මේ පැල්ලත් සීනි සමාගමේ
මේ ගොවියෝ 2500කට මේ ඉඩම් බෙදා දෙද්දී මුලින්ම කර දේ තමයි මේ සමාගම මේ ගම් කීපේ එකට ජීවත් වෙච්ච මිනිස්සු වෙන් කරා. ජනාවාස 1, ජනාවාස 2 වශයෙන් ජනාවාස 16කට කැඩුවා මේ ඉඩම් ටික. ඒ කරලා පවුල් වෙන් කරලා මේ මිනිස්සුන්ගේ තිබුණු සමාජීය සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම නැති කළා. ඊට පස්සේ මේගොල්ලන්ට දුන්නා අක්කර 2 හෙක්ටයාර් 4.5 බැගින් එක ගොවියෙකුට. මේ සඳහා මේගොල්ලෝ ඇත්තටම ගිවිසුම හැදුවේ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන්. ඒ ඉංග්‍රීසි ගිවිසුම හදලා 1984 වෙනකොට මේ ඉඩම් වලින් ඉවත් වීමේ නියෝගය ගොවියන්ට ප්‍රකාශ කරා. එතකොට ගොවියෝ මේ කිසි දෙයක් දන්නේ නැහැ මේ ගිවිසුම ඇතුලේ ඉංග්‍රීසියෙන් මොනවද තියෙන්නේ කියලා. හැබැයි මේගොල්ලෝ සිංහලෙන් මේක පරිවර්තනය කරලා දීලා දුන්නා මේ ගොවියන්ට මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. එතකොට මේක ඇතුලේ තියෙන දේවල් හැටියට ගොවියන්ට ප්‍රකාශ කළේ ඒව ඇතුලේ අපේ නෑදෑයෝ, අපේ සහෝදරයෝ, අපේ ගම්වාසීන් තමයි මේ ඉඩම් ඇතුලේ හිටියේ. එතකොට මේගොල්ලන්ට ප්‍රකාශ කරා ලොකු ඉලක්කමක් හදලා මේ ඉඩම් අක්කර හෙක්ටයාර් 4.5 මේගොල්ලන්ට එන ලාභය සම්බන්ධව විශාල ඉලක්කම් පෙන්වුවා මේ ගොවියන්ට. ගෙයක් හදාගන්න කියලා අක්කර භාගයක් දුන්නා, වවන්න කියලා හෙක්ටයාර් 2ක් දුන්නා. එතකොට ජීවත් වෙන ඉඩමයි වගා කරන ඉඩමයි ටිකක් ඈතින් තමයි මේගොල්ලන්ට දුන්නේ. එතකොට උගස් වගා කරන ඉඩම කම්පැනිය සතුව තිබුණා. එතකොට අක්කර භාගේ දුන්නේ මේගොල්ලන්ට ගෙයක් හදාගන්න කියලා. මුල් කාලේ මේ ගෙයක් හදාගන්න කියලා ටකරන් ටිකක් ගන්න තමයි ආධාරයක් කරේ මිනිස්සුන්ට. ඊට පස්සේ මාස 6ක් යනකම් රුපියල් 500 ගාණි ජීවත් වෙන්න කියලා දුන්නා. ඊට පස්සේ මිනිස්සුන්ට වෙන හම්බුන දෙයක් නැහැ මේ ඉඩම අත්පත් කර ගනිද්දී මුල් වකවානුව වෙද්දී. මරිෂා Natasha 200 these lands were divided to 2,500 farming families, and during this process many villagers, communities that has been living together, families were displaced. They were divided into colonies for going on from one to they were divided. Their community connections were broken, and according to the agreement that was initially made in English, and which was the initial agreement that the people signed, which was in English, 4.5 hectares will be given for the farming families to cultivate sugarcane, and 1/2 acre would be given to them to build a house. Anyway, when these families got agreement that was translated to Sinhala, and this agreement showed huge numbers of profits that these families would get. They were shown huge numbers, and when they were given these lands, 4.5 hectares to cultivate sugarcane and 1/2 hectare to build a house, this 4.5 hectares was under the sugarcane, the Kalwata Corporation, while as 1/2 acre was given to the people to build a house, and the only assistance they received was 500 rupees for a period of 6 months, and sheets for their houses. That was the assistance they were given to build this house. මේ ගිවිසුම ඇතුලේ මිනිස්සුන්ට ලබා දුන්න ඉංග්‍රීසි ගිවිසුම ඇතුලේ තියෙනවා කියලා මේගොල්ලෝ මේ සමාගමේ බලවතුන් ප්‍රකාශ කළේ වවන්න දෙන ඉඩම් අක්කර හෙක්ටයාර් 2.5ට දෙනවා සම්පූර්ණ මුදල්, අවශ්‍ය මුදල්, ඒ සඳහා අවශ්‍ය උපකරණ, ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් දෙනවා. ඒ වගේම මේ වගේ ජීවත් වෙන පවුල් වලට රෝහල්, ජලය, සනීප ආරක්ෂක කටයුතු ඊළඟට මේ නිෂ්පාදන කම්පැනියට ලබා ගන්නවා කියන එක තමයි මේ ගිවිසුම ඇතුලේ ඉංග්‍රීසියෙන් තියෙනවා කියලා මේ ගොවියන්ට ප්‍රකාශ කළේ. ඊට පස්සේ මේ ගොවියන්ට මේක අලුත් අදහසක්, අලුත් දෙයක්, තමන් හිටියට වඩා හොඳ තැනකට එන්න පුළුවන් කියන අදහස තමයි ගොවියන්ට ගියේ. ඊට පස්සේ ගොවියෝ
දැන් ගිවිසුම අස්සම් කරන්නම මේගොල්ලන්ට උනා ඒක ඉංග්‍රීසියෙන් තමයි තිබුණේ මේක දන්නෙත් නැහැ නමුත් ගොවියෝ මේ ගිවිසුම අස්සම් කරලා මේ ඉඩම් වලට ඇවිල්ලා කුඩා පැලක් හදාගෙන ජීවත් වුණා ඒ අක්කර භාගෙට එවැනි කුඩා පැල්පත් තමයි ප්‍රතක තමයි මේ ගොවියෙක් ඉන්නේ they were told by the administration of and authorities that what the English agreement included was that they will be given every expense to cultivate sugarcane in the land and that they will be given all the machinery that is needed as well as that they will get access to hospitals, they will get access to running water, they will get access to sanitation and hence farmers who believed that they can receive more money by going into this project by giving over their land, they signed this agreement and then they started living in this half an acre where they built a very small hut and they began their lives there. ඊට පසුව මේ ගොවියෝ මේ ඉඩම් වල වගා කරන්න පටන් ගත්තා. ඒ කිව්ව විදිහට වස වර්ග ටික, පොහොර වර්ග ටික, බීජ ටික සීසෑම මේ කටයුතු ඔක්කොම කම්පැනි තමයි බාර අරගෙන කරේ. නමුත් මිනිස්සුන්ට අර ස්වයං පෝෂිතව ජීවත් වෙලා හොඳට ආහාර ගත්ත ස්වයං ආර්ථිකයක් ගෙන ගිය හොඳ ආහාර ස්වෛරීත්වයක් තිබුණු මිනිස්සුන්ට මේ පැල්පත්වල ජීවත් වෙනකොට ආහාර ලබා ගන්න විදියක් නැති වුණා. මේ මාස 6ක් දුන්න කුඩා සහනාධාර මුදලෙන් ගන්න විදියක් නැති වුණා. ඊට පස්සේ මේ ගොවියෝ ටික ස්වයංව ගාම්භීරව ජීවත් වෙච්ච මේ ගොවියෝ පැල්වත්තේ සීනි සමාගමේ කුලී කම්කරුවන් බවට සෑම ගොවියෙක්ම පත් වුණා. එතකොට ඒකෙන් දෙන මාසික ආදායමෙන් අර උග්ගස් කපනකන් ගොවියෝ ජීවත් වෙන්න පුරුදු වුණා. What happened now was after this, as they told initially, the farmers received the manure, they received the assistance, assistance from the corporation to cultivate this land. But for a community and for farmers who were self-sufficient for years, it came to a point where they no longer were able to be self-sufficient from the land, but they were chained into day laborers where they would cultivate for a month and then live the next month from that amount that the corporation or the Phalwata sugar plantation would give them. Hence, that system of self-sufficiency was broken because of this. මේ ගොවියෝ බලාගෙන හිටියා පළවෙනි අස්වැන්න කපනකම් ඉතාම ලස්සනට උග්ගස් වැවුණා. මේ ගොවියෝන්ගේ බලාපොරොත්තුවක් තිබුණා, ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මේ උග්ගස් වගාවේ මේගොල්ලන්ට විශාල ආදායමක් එයි කියලා. පළවෙනි උග්ගස් අස්වැන්න නිරණ කාලේ ළඟා වුණා. මේ උග්ගස් ඔක්කොම කම්පැනි විසින් කපන්න සැලසුම් කරා. ඊට පස්සේ අර කී විදියට කම්පැනියට උග්ගස් ගත්තා. මිනිස්සු වලාගෙන හිටියා මිනිස්සුන්ට ලොකු ආදායමක් එයි කියලා. හැබැයි පළවෙනි අස්සන්න එනකොට මිනිස්සුන්ට එහෙම ආදායමක් තිබුණේ නැහැ. මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. මේ සියලු ආධාර දෙන්නේ බැංකු ණයක් කියලා. ඊට පස්සේ බැංකු ණය සහ පොලිය මේ දීපු සියලු පහසුකම් වල සියලු ආධාර හැටියට දීපු අය ඒවා ආධාර නෙමෙයි බලාගෙන ගියාම ඒවා ණය ඒ සියලු ණය කපලා ගොවියන්ගේ අතර පළවෙනි සැරේ එනකොට සමහර ගොවියෝ අපිත් එක්ක කිව්වා රුපියල් 60යි සමහර ගොවියන්ට තිබුණේ රුපියල් 200යි සමහර ගොවියන්ට තිබුණේ සමහර ගොවියන්ට රුපියල් 1000 අඩුව තමයි ගොඩක් අයට තිබුණේ ගොවියෝ ඔළුවේ අත ගහගත්තා අපි මොකද්ද මේ කරේ කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ ඇත්තටම මේවා ණය පදනමක් මත පොලි සහිත ණය පදනමක් මත දෙනවා කියලා මේගොල්ලන්ට කිව්වේ නෑ කිව්වේ නැති නිසා මේගොල්ලෝ ඇත්තටම විශාල අගාධයකට වැටුණා මේ හොඳට ජීවත් වෙච්ච ගොවියෝ
when the first income, when they were due to receive the first income, the company came, they took the sugar cane, they cut it and they took it, and then the workers were anticipating a huge income from it. Unfortunately, what they received was another loan. They weren't aware of this. They weren't aware that they will be getting this as a part of a loan, where there was some farmers received 60 rupees, some farmers received 200. Almost all the farmers received rupees below 1,000 for sugarcane. And the self-sufficient community and farmers who were expecting a larger income was shocked when this happened. දැන් මේගොල්ලෝ මුලදී දෙනවා කියලා කියපු පහසුකම් මේගොල්ලන්ට හම්බුන්නේ ජලය හම්බුන්නේ මේ ඊළ පස්සේ ඒව හොඳ යන්න පාරක් හම්බුන්නේ මේව ඔක්කොම ලබලා දෙනවා කියලා තමයි මේගොල්ලන්ගේ ටෙක්නිකල් පහසුකම් ලබලා දෙනවා මේ ඔක්කොම ඒ ගැසට්ටුවේ තිබුණාට මේව හම්බුනේ නැහැ ඊට පස්සේ මේ ගොවියෝ ඒක රාශි වුණා තව කොළඹ තියෙන තව මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන මානවික පිළිබඳව කතා කරන සංවිධාන 500 මේක රාශි වෙලා 3000 4000 ජනතාව එකතු වෙලා විශාල ගොවි අරගලයක් කළා 1992 2.13 පැල්ලත් සීනි සමාගමට පිවිසෙන මූලික බිම තුල ඉල්ලීම් 6ක් මේගොල්ලෝ මේ ගොවි අරගලයට පදනම් කරගත්තා ඉල්ලීම් 6ක් මේ ඉල්ලීම් 6ක් මේගොල්ලන්ගේ තිබුණා මේගොල්ලන්ට ලබලා දෙන ටෙක්නිකල් පහසුකම් ලබලා දෙන්න උක්ටොන් එකකට මේගොල්ලන්ට දැන් ලාභයක් එන්නේ නැති නිසා උග්ගස් වලින් උක්ටොන් එකකට මේගොල්ලන්ට සරිලන සාධාරණ මිලක් ලබලා දෙන්න ඒ ප්‍රවාහන පහසුකම් ලබලා දෙන්න ඊට පස්සේ දෙනවා කියපු සෞඛ්‍ය පහසුකම් මේගොල්ලන්ට ලබලා දෙන්න මේ වගේ ඒගොල්ලන්ගේ ඉඩම් වල අයිතිය අක්කර වාගේ අයිතිය මේගොල්ලන්ට ලබලා දෙන්න කියන මේ වගේ ඉල්ලීම් කීපයක් මේ ගොවියෝ ඉල්ලීම් 6ක් පදනම් කරගෙන මේ ගොවියන්ගේ ගොවි අරගලය ආරම්භ කරා 92 2013 ඒ වෙනකොට ඒ අරගලය මැඩපවත්තන්න පුළුවන් කමක් තිබුණේ නැහැ අධිකාරියට පාලන අධිකාරිය කිව්වා 6 දිනක් විතරක් ඇතුළට එන්න සාකච්ඡා කරන්න කියලා ඊට පස්සේ මේ සමහර ඉල්ලීම් මේගොල්ලන්ට උග්ගස් වලට වැඩි මිලක් ලබලා දෙනවා වගේ ප්‍රවාහන පහසුකම් ලබලා දෙනවා වගේ ඒ වගේ පාරවල් සකස් කරලා දෙනවා වගේ ඒ වගේ මේගොල්ලන්ට ඉල්ලීම් කීපයක් පිළිබඳව ලබලා දෙනවා කියලා පාලන අධිකාරිය පොරොන්දු වෙලා මේගොල්ලන්ගේ අරගලය එදා සමතයකට පත් කරා when the farmers realized that providences that they were said they were getting through the Gazette, like access to roads, water, and technical support was not given to them. They reached out to a human rights organization here in Colombo, and together with them, they held a farmers' protest in 1992, February 13th, where there was a participation of 3,000 to 4,000 farmers who protested near the entrance of the Palavatta Sugar Corporation, and there were 6 demands that they wanted through their protest. It was that to give them technical support that they were promised that they will receive, to give them access to roads and transportation facilities, and also healthcare facilities. They also requested for a reasonable amount for 1 ton of sugar cane, for their production of 1 ton of sugar cane. And they also one of their demands was a right to the half an acre land that they got as to build a house. One of their demands was legal right to this land. මේ තත්ත්වය නිසා අද වෙනකොට විශාල ගැටලු රාශියකට මේ පැල්ලත් සීනි සමාගම නිසා මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි එක තමයි පාරිසරික ගැටලු. පාරිසරික ගැටලු කියන්නේ මේ ප්‍රදේශයේම ජලය නැහැ දැන්. ඒ ජලයට
ජලය පරිහරණය කරන්න බැරි තත්යකටපත් වෙලා තියෙනවා. මේ කම්පැනිය පාවිච්චි කරන වස අපි නන්නාඳුන වස වර්ග මේ කම්පැනිය පාවිච්චි කරනවා. ඒවා ඔක්කොම මේගොල්ලෝ දාන්නේ ඒ ගලාගෙන යන මැණික් ගඟට. එතකොට මැණික් ගඟේ ජලය සත්තු පානය කරනවා, මිනිස්සු පානය කරනවා. මේවා ගැන වැඩපිළිවෙලක් නෑ. මේ කම්පැනිය තුල තිබුණේ නෑ. ඊළඟට මේ අක්කර 84000 ඇතුලේ ජීවත් වෙච්ච වන සත්තුන් විශේෂයෙන්ම අලි ඇතුළු සියලුම සත්තුන් දැන් මිනිස් ගම්මාන වලට සම්ප්‍රාප්ත වෙලා තියෙනවා. එතකොට මිනිස් ගම්මාන වලට මිනිසුන්ට විශාල හානි උන්ගේ වගාවල් වලට සහ මිනිස් ජීවිත වලට හානි කරනවා. ඊට අමතරව මේ ප්‍රදේශවල තිබුණා ඇත්තටම හොඳ වාතාශ්‍රයක්. ඒ වාතාශ්‍රය තුලට මේ කම්පැනියට ගන්න වස මේ වාතාශ්‍රයට මුසු වීම නිසා මේ පරිසරය විනාශ වෙලා තියෙනවා. ඊට අමතරව සෞඛ්‍ය ප්‍රශ්න හැටියට තියෙනවා මේ හොඳට ජීවත් වෙන්න කවදාවත් ලෙඩක් හැදිච්ච නැති මිනිස්සුන්ට විශාල ලෙඩ රෝග විශේෂයෙන්ම පැල්ලත්ත සීනි සමාගම ඇතුළේ එක ගමක් තියෙනවා ලිඳාර ගම කියලා. ඒ ගමේ සම්පූර්ණයෙන්ම ඉන්නේ වකුගඩු රෝගී. ඊළඟට ශ්වසන රෝග මේ වස පාවිච්චි කරන නිසා ඇතිවෙච්ච ශ්වසන රෝග නන්නාඳුන වස වර්ග. එතකොට මේවා පාවිච්චි කිරීම නිසා මේවා පාවිච්චි කරන්නේ නැත්තම කම්පැනියේ වැඩ කරන අර හොඳට වගා කරපු ගොවියෝ තමයි මේවා පාවිච්චි කරන්නේ. මේවා කම්පැනියට ඉසින්නේ. එතකොට මේ වස නිසා ශ්වසන රෝග සහ වකුගඩු රෝග නන්දාඳුන රෝග වර්ග මේ ප්‍රදේශවලට ඇති වෙලා තියෙනවා. මේ සඳහා කිසිදු වැඩපිළිවෙලක් කම්පැනිය පාවිච්චි කරන්නේ මේ කාන්තාර බවට පත් වෙලා තියෙනවා මේ සියලු ප්‍රදේශ. ඊළඟට මේවා සඳහා ඇත්තටම මිනිසුන්ට හැදෙන ලෙඩ වලට කම්පැනිය කවදාවත් දෙන්නේ නැහැ. ඒවට අවශ්‍ය ඖෂධ වර්ග ගන්න පිටට යන්න ඕන. පිටට යන්න ගියා මේගොල්ලන්ට වකුගඩු රෝගීන්ට ඔය ලේ මාරු කිරීම සඳහා ඊළඟට බේත් වර්ග ගන්න එකට අවශ්‍ය වෙන ඊට පස්සේ ඒකට අවශ්‍ය මුදල් මේවා කම්පැනිය දෙන්නේ නැහැ. දැන් මේ වගේ සෞඛ්‍ය ගැටලු රාශියකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ආර්ථික ගැටලු හොඳට ජන ජීවිතයක් ගත කරලා ස්වයං ආර්ථිකයක් ගත කරලා හොඳට ආහාර ස්වෛරීත්වයෙන් ජීවත් වෙච්ච මිනිස්සුන්ට අද ඒ ආහාර කන්න හම්බෙන්නේ නැහැ. ඒක භෝග වගාවක් තුල ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඒ ආහාර ඔක්කොම පිටින් මිනිස්සුන්ට ගන්න වෙලා තියෙනවා. එතකොට මිනිස්සුන්ගේ අතේ හැමදාම ගැවසුණා සල්ලි තමන් වගා කරනකොට කෙසෙල් කන කපලා පොල් ගෙඩිය විකුණලා එළවලු ටික විකුණලා එහෙම ජීවත් වෙච්ච මිනිස්සුන්ට කම්පැනියෙන් එන ආධාර මත ජීවත් වෙන්න උන නිසා මිනිස්සුන්ගේ ආර්ථිකය කඩා වැටුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ හේතුව නිසාම කාන්තාවන්ට මේක කොයි ආකාරයකටද බලපාලා තියෙන්නේ කියන එක. Natasha. There are many problems that began to occur and continue to occur with this sugar corporation since its introduction to this area. A is the environmental issues and the damage that it has caused. The waterways have been polluted due to pesticides, high chemical pesticides that is used in sugarcane plantations, and many animals, especially elephants, who lived in the 84,000 acres of land is now entering villages and houses because of the plantation. Then further, there is health issues in this area, starting from kidney disease, especially due to the high use of chemicals. And then there is also respiratory diseases that have come into this community. But with the environmental degradation that is happening in the area, land has turned to be desert-like in this community. But with the rise of all these health issues, the company did not take any actions, did not take any measures to reduce this. And further, the company did not provide these farmers any assistance with regard to
health problems. They did not give them money to go to buy medicines. They did not provide any clinics for the workers, even for dialysis. When there is for kidney patients, no assistance was given to the people who were sick, who began to be sick. And something that shifted majorly for them was from a self-sufficient community. Due to monocropping, they started to rely on that income that they get from the company. So from a community that always had some amount of money in their hand, either by selling a vegetable in their garden or plantains in their garden, to waiting for their work, waiting for the company to provide them money. So this is a huge, this began and this continued to be a huge issue in this area. Natasha and Samalata, thank you very much. We are running out of time, so we can continue after Iromi has her say as well. Samalata, would you like to wrap up for a little bit and then we can move on to Iromi? Somalata anke අපි පොඩ්ඩක් වෙලාවේ පොඩි පාඩුවක් තියෙන නිසා පොඩ්ඩක් දැන්ට නවත්තලා ඉරෝමිගේ කතාවට පස්සේ අපව සම්බන්ධ වෙමු. Yes, Chris. All right, so we will now move on to Iromi Pereira, a researcher and activist based in Colombo, who is with PARL and is doing great work helping with the land rights issues in Sri Lanka. So take it away, Iromi. Thank you. Hi, everyone. My name is Iromi Pereira, and I'm a research and activist in Colombo. And today I'm speaking as a member of the People's Alliance for the Right to Land, or PAL, of civil society organizations and individuals that has been working together of marginalized communities in Sri Lanka. People's struggles relating to land, housing, water, and food, while supporting and building resistance to national campaigns and to regain the rights of affected people. So today I'll be speaking regarding our experience in conducting a People's Land Commission across Sri Lanka, and some of the findings and recommendations specific to the plantation companies and issues that Somalata spoke about, as well as some broader policy aspects. As a collective that recognizes the need for a comprehensive consultation process to better inform and influence advocacy for reforms on land policy, the People's Land Commission was initiated by PAL in 2019, and consequential impacts faced by communities as a result of existing land practices, land laws, and land administration procedures and practices. This consultative process focused on the continuing exclusion of people's concerns in formulating government land policy. Activists, academics, researchers, and lawyers, and I was also one of the commissioners of the PLC. We conducted hearings between March and August of 2019, visiting vulnerable areas, communities, and affected people across 18 districts in Sri Lanka. The commissioner spoke with a total of 885 people, and the locations were selected with the aim of ensuring a wide representation from different ethnic, religious, social, and economic backgrounds. If you are more interested in the report and the entire commission, there is a detailed report with the methodology, guiding principles, findings, and recommendations available on the PAL website. And now to come to what we are speaking about today. With regard to Palawakta, what we see there doesn't exist in isolation. Whether it's tea plantations or sugar plantations, it is significant. What is significant here is the exploitative labor tied to land use and the possession of land. So the exploitative labor that is tied to land use and the possession of land, and of the economic, social, and generational consequences.
A key commonality is that the plantation workers' access to housing is linked to their work on the estates and the plantations. And incomes are very low, and they're trapped in cycles of poverty and a system of dependence on the companies, whether the companies are state or private that's managing the land. Private companies possess the land usually on a long-term land lease from the state. And possession of land and housing for these communities is tied to work, and sometimes even restrictions on cultivating for private consumption, as we heard from Somalata earlier. The nature of the land possession also means that they can't obtain loans from banks by using this possessed land as security. The communities do not have autonomies, have not kept their many promises regarding provision of certain services and benefits, as Somalata mentioned earlier. And they also get penalized, and they also penalize farmers recovering from setbacks like natural disasters without considering the impact on crops. So overall, broadly, we see issue upon issue here. The administrative structure requires approval from both the provincial council and the plantation company, which limits the agency of the plantation company has over the land that they occupy. Management practices of plantation companies are described as being dictatorial and discouraging of development activities on the land which the plantation communities use. So overall, the company retains control and power over decisions relating to land and livelihood. I'll end with some of the key policy changes required that were recommended in our report, as the communities and even the companies can't continue with this model too far into the future. Therefore, one of the key changes is pertaining to the management of the plantations, which must be reconsidered in order to ensure that the labor rights of the plantation workers are protected and other social and environmental externalities are taken into consideration. The state must develop a standardized policy on plantation of monocrops. This should especially address labor rights, including occupational safety and health standards. There must be support to plantation workers to develop monocultural plantation land as diversified agroforestry, thereby promoting the plantation community to get involved as plantation smallholders. So a lot of these very specific recommendations came from those involved in the plantation sector as well as the workers themselves. Livelihood controls and limitations placed over land provided to plantation workers for living and consumption or use of resources upon such land must be removed. Controls placed by plantation companies on the citizenship rights of plantation workers and limiting their access to water and electricity and other facilities must also be removed. And finally, the policies should also recognize women as primary producers, thereby identifying their intimate connection to the land and resources through their livelihoods and addressing their needs. Let me stop there, and I'm happy to kind of elaborate more on the issues around and recommendations around food sovereignty in the. Thank you so much, Iromi. And so now we come to the question and answer portion of our discussion here. First of all, I would like to ask Somalata if there's anything that she's interested in adding to what she had already discussed, because that was a very compelling story. And I think that there's more there that she has yet to speak about. සෝමලතා නන්දේ කතා කරන්න පුළුවන් අන්මියුට් කරලා ඉඩම් සහ කාන්තාවන්ගේ කොටස කතා කරන්න පුළුවන් නන්දේ පොඩ්ඩක් අන්මියුට් කරා. Hello? Hello? පටන් ගන්න නන්දේ. කලින් ඔයාට මගහැරිච්ච කොටස දැන් කරා. මේ හේතු මම කලින් කියපු හේතු නිසා විශේෂයෙන් කාන්තාවන් හැටියට
ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එකක් තමයි ගොඩක් ගෘහමූලික කාන්තා පවුල් බිහි වෙලා තියෙනවා. දැන් තමන්ගේ පුරුෂයා සමහර තැන්වල මිය ගිහිල්ලා තියෙනවා. මේ වකුගඩු රෝගින් නිසා, ශ්වසන රෝග නිසා ඔවුන්ට ඇත්තටම සමහර අයට පෝෂදායී ආහාර නැති නිසාම ඔවුන්ගේ ශරීර දුර්වල වෙලා තියෙනවා. එතකොට ඔවුන් මිය ගියාට පස්සේ ඔවුන්ගේ පවුල ගොඩ ගන්න වෙලා තියෙන කාන්තාවන්ට. එතකොට කාන්තා මූලික පවුල් වැඩි වෙලා තියෙනවා වගේම මේ කාන්තාවන්ට පවුලක් හැටියට මුහුණ දෙන්න තියෙන සියලුම ප්‍රශ්න වලට දෙන්න එකතු වෙලා මුහුණ දෙන්න ප්‍රශ්න වලට උන්ට තනියම මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හේතුව නිසාම කාන්තාවන්ගේ ශක්තිය දුර්වල වෙන්න පටන් අරගෙන තියෙනවා. කොහොමද අපි මේ පවුල ගෙනියන්නේ? ගෙයක් දොරක් හදාගන්න බැරි වුණා. ආර්ථිකය ගොඩ ගන්න බැරි වුණා. දරුවන්ගේ ප්‍රශ්න. එතකොට මේ හේතු නිසාම කාන්තාවන්ට කාන්තාවක් හැටියට විශාල පීඩන කිහිපයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. As continuing to what I spoke before, with the diseases that started spreading, the kidney diseases, the respiratory diseases, families that were previously headed by men and who were farmers was ailing. They started becoming sick, and eventually they passed away. And there was a rise in women-headed families in the area. When this started happening, women who once who now became the head of the family had to face issues, economical problems, issues on safety, issues about on education for their children, issues on that they also had that inability to build a house. The economical problems they were getting, and women had to face this firsthand. And then Somalata went on to say that this also started impacting women in a way that their ability to face them reduced, and their strength to face them reduced with this. එතකොට මේ කාන්තාවන්ට පවුල ගඩ ගැනීම සඳහා එළියට ගිහිල්ලා කුමන හෝ වැඩක් කරන්න මේ කාන්තාවන් පෙළඹිලා තියෙන විශේෂයෙන් කුලී වැඩ වගේ දේවල්. ඊට තියෙන සෑම වෙලාවකම මේ පවුල ගොඩ ගන්න කුලී වැඩ වගේ දේවල් කරන්න පෙළඹිලා තියෙනවා. ඒ වගේම මේගොල්ලන් මේ පත්වෙච්ච අසරණ තත්ත්ව නිසා කුමන හැම වෙලාවෙම මේගොල්ලන් කාගෙන් හරි මේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මට්ටමටපත් වෙලා තියෙනවා. පහුගිය කාලේ අපි දැක්කා මේ දේශපාලන වශයෙන් එන රැවටීම් වලට පොරොන්දු වලට මේ කාන්තාවන් ගොඩක් අහු වෙලා තියෙනවා. පාර හදලා දෙන්නම්, රස්සාවක් දෙන්නම්. එතකොට ඒගොල්ලන්ට ඡන්දි ලබා ගන්න විශේෂයෙන් මේ කාන්තාවන් පාවිච්චි කරලා තියෙනවා. Further to this, women had to start going for labor jobs away from their villages, away from their homes, in order to feed for their families, in order to provide for their families. Also, there were politicians who used this vulnerability of these women and used them, gave them false promises before every election that they will make the road, they will give the water that they need. Hence, women were gullible to these promises, and they were also were caught in lies of many politicians who came to the area. අපි පහුගිය කාලෙක මේ කාරණා පදනම් කරගෙන ඇත්තටම අපි කල්පනා කරා මීට වඩා මේ කාන්තාවන් බලසතු කළ යුතුයි කියලා. ඊට පස්සේ අපි පැල්ලත් සීනි සමාගම ඇතුළේ ඉන්න කාන්තාවන් සහ ඒ ආශ්‍රිත ඉන්න කාන්තාවන් ඔවුන්ගේ අයිතිවාසිකම් පදනම් කරගෙන ඔවුන් සංවිධානගත කළා. කාන්තා සංවිධාන 18ක් හැදුවා. කාන්තාව 787ක් ඒක රාශී කරලා. මේ කාන්තාවන්ට තියෙන අයිතිවාසිකම් මොනවද? ඒ අයිතිවාසිකම් කඩ වෙච්ච වෙලාවක ඒවා රැකගන්නේ කොහොමද?
ඒ අයිතිවාසිකම් අපි ලබා ගන්න ඕන කොයි ආකාරයටද? ඒ සඳහා සංවිධාන වීත්තේ ඇයි කියන කාරණා පදනම් කරගෙන තමයි මේ කාන්තා සංවිධාන 18 හැදුවේ කාන්තාවන් 787ක් ඒක රාශිය කරා. In the emergence of these issues, we got together and began 18 rural women collectives, which were women within the Palwaka Sugar Corporation land and women who lived in close proximity was part of these 18 women's collectives. These 18 collectives with a number with around 787 women were created with the idea of what are the rights that these women are supposed to get and how their rights are being violated, and how can they respond to it. This was the ideology when they started this women's collectives. 2016 මේ පැල්ලත සීනි සමාගමේ බදු ගිවිසුම අවසන් වෙනකොට එතකොට තිබුණා කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදයේ තුල අපි මේ ඉඩම් වල අක්කර භාගය උන් ජීවත් වෙන ඉඩම් වල ඔවුන්ගේ අයිතිය ලබා දෙන්න තොරතුරු දැන ගැනීමේ පනත පාවිච්චි කරලා අපිට පුළුවන් වුණා ඒ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කරාට පස්සේ ඔවුන් ජීවත් වෙන අක්කර භාගය නිවස හදාගත්ත ඉඩමේ අයිතිය ලබා ගැනීමට පාල් සංවිධානයේ හා ඒකබද්ධ වෙලා කටයුතු කරන්නට අපිට පුළුවන්කම තිබුණා. දැන් ජනාවාස 3ක විතර අපිට පුළුවන් වුණා ඔවුන්ගේ ඉඩමේ ජීවත් වෙන ඉඩමේ අයිතිය ලබා දෙන්න. ඒක කාරණයක්. When the time period of agreement finished in 2016, and there was a brief time there when the agreement finished, the time period on the agreement, we together with People's Alliance for Right to Land, PAL, through the Right to Information Act, we started informing and making people aware of and making the preliminary steps to get the rights for the half-acre land that they received to build a house. ඊට පස්සේ අපි ඔවුන් දැනුවත් කරා ඔවුන්ගේ සමාජ අයිතිවාසිකම් සහ ආර්ථික අයිතිවාසිකම් පදනම් කරගෙන ඔවුන් දැනුවත් කරලා ඔවුන්ගේ ඉඩමේ අයිතිය ලබා ගත්තා වගේම ඔවුන්ගේ ආර්ථික ශක්තිය වැඩි කර ගැනීම සඳහා ඔවුන් එක කාබනික ක්‍රමයට ඔවුන්ගේ තියෙන ඉඩමේ වගා කරන්නේ කොහොමද? ඒ වගාවන් වලින් ලැබෙන අස්වැන්න කොහොමද අපි මාකට් කරන්නේ කියන එක පිළිබඳව ඔවුන් දැනුවත් කරලා කාබනික ක්‍රමයට අපිට පුළුවන් වුණා ඒ කාන්තාවන්ගේ තියෙන පුංචි ඉඩම් වල වගාවන් කරන්න. එහෙම වගාවන් කරලා ඒගොල්ලන්ගේ නිෂ්පාදන ඌවෙල්ලස්ස කාන්තා සංවිධානයේ හරහා ලබාගෙන අපිට පුළුවන්කම තියෙනවා දැන් අපි මාකටිං සෙන්ටර් එකක් ආරම්භ කරලා තියෙනවා. ඒ කාන්තාවන් නිෂ්පාදනය කරන නිෂ්පාදන එකතු කරලා මෙතෙන්ට ඒවා ගෙනල්ලා ඒවා සකස් කරලා ඒවා හොඳ නිෂ්පාදනයක් හැටියට සකස් කරලා අපිට ඒ කාන්තාවන්ට වැඩි මිලක් දීලා ඒවා අරගෙන ඒවා ලබා ගන්න කාබනික නිෂ්පාදනම ලබා ගන්න ආයතන කීපයකට මේවා කොළඹ ආයතන 6කට දැන් අපි අලමිකේ කරමින් පවතිනවා. ඒ වගේම කාබනික එළවලු ඒ වගේම කාබනික බීජ. I will translate what Somalatan said so far before going ahead. So after as they were working for the right to land for these women to these communities, they also worked on making these communities stronger, economically stronger as well. They started organic agriculture, agroecology in these villages, in that half-an-acre land that they got. So what they started to do, they introduced organic agriculture to the work to these women and help them to crop vegetables and fruits with them. And they also, through the Wuvelasa
women's organization, they collected these crops, cultivation from the women, and they created a marketing center where they buy it for a reasonable and higher price than what was given by the prior to them, and they give it to organic markets in Colombo. Somalata Nande. Okay, so it seems like Somalata is having some technical difficulties. Yeah. But thank you. Her wonderful presentation. There she is again. Hello. Nande තව තියෙනවද එකතු කරන්න කාරණා? පොඩ්ඩක් වගේ connection එක පොඩි වෙලාවකට ගියා. Hello. Nande මොන හරි තව එකතු කරන්න තියෙනවද? අපි වැහෙනවද? මේට අමතරව ඒගොල්ලන්ගේ සංවිධානගතව කලෙක්ටිව් අරමුදලක් අපි එකතු කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ අවශ්‍යතා සඳහා ඒගොල්ලන්ට අවශ්‍ය වුණාම පාවිච්චි කරන්න පුළුවන් ඒගොල්ලෝ විසින් එකතු කරගත්ත හැම සංවිධානයක් තුළම කොහෙටවත් ණය වෙන්නේ නැතුව ශුද්‍ර මූල ණයවලට බෙදෙන්න ඒගොල්ලන්ටම අවශ්‍ය වෙලාවක ලබා ගන්න පුළුවන් අරමුදල් අපි එකතු කරලා තියෙනවා. ඒ වගේම ශුද්‍ර මූල ණයවලට ගැති වෙන්නේ නැතුව අපි ඔවුන්ට බැංකු හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගා කටයුතු සඳහා ඉතාම අඩු පොලියට විධිමත් බැංකු වලින් ඉස්සර කාන්තාවන්ට බැංකු වලට ගිහිල්ලා මුදල් ගන්න බෑ. ඒගොල්ලන්ට ඕන ඔප්පුවක්. එහෙම නැත්නම් රජයේ ඇප ඕන. දැන් අපි බැංකු වලට ගිහිල්ලා කතා කරලා ඒගොල්ලෝ බැංකුවට හඳුන්වලා දීලා එතකොට කාන්තාවන්ට පුළුවන් වෙලා තියෙනවා අර මේ මුකුත් කරගන්න බැරුව හිටි කාන්තාවන්ට බැංකු ගණදෙනු කළා තමන්ගේ මුදල් අවශ්‍ය අවස්ථාවලදී බැංකුවෙන් ගණදෙනු කරන්න පුළුවන්කම වෙලා තියෙනවා. ඕන වෙලාවක ඒගොල්ලෝ ටෙලිෆෝන් කෝල් එකක් දීලා බැංකු මැනේජර්ට කතා කරලා මට මෙච්චර අරමුදලක් ඕන මම මෙච්චර වගා කරනවා. දැන් බැංකු ගමට ගේන වැඩපිළිවෙල අපි ගෙනල්ලා තියෙනවා මේ ශුද්‍ර මූල ණය ක්‍රමය මේ ගම් වලින් ඉවත් කිරීම සඳහා. මේකත් අපි කරපු එක්තරා වැඩපිළිවෙලක්. Further, we have also began a collective fund system where you all may know that the microcredit issue in Sri Lanka, there's a massive issue of debt, indebtedness due to microcredit. So in order to make sure that women in this area do not be victims to microcredit, we have introduced a collective fund, as well as we have also made connections with banks, with regulated banks, that we have connected women with regulated banks where they can go to them, we make the connection, and they can go to them at any point and say, this is how much I earn, this is the amount of crops I gain per month, and this is my income, and hence I need a loan of this much. And so they have also built that connection as an organization for women in the area as well, because prior women would need a deed to get a loan from a bank, but they have also act like an intermediary as well. So Malata Nande, තව එක දෙයක් කියන්න ඕන මේ ඊට අමතරව දැන් මේ කාන්තාව හරි බලසතුයි. දැන් ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් එක්ක ප්‍රශ්න ගැන ආගිව් කරන්න, ග්‍රාම නිලධාරීත් එක්ක, තමන්ගේ ඖෂධ ගන්න වෛද්‍යවරයා එක්ක, ඕන කෙනෙක් එක්ක තමන්ගේ ප්‍රශ්න ගැන ඍජුව කතා කරන්න පුළුවන්කම වෙලා තියෙන ඕන තැනකට ගිහිල්ලා. එතකොට පොලිසියත් එක්ක මේ වගේ මේ දැනුවත් කිරීම නිසා අර මුකුත් කරගන්න බැරුව හිටි කාන්තාව අර ඒකරාශී වීම තුල තනියම යන්නේ නැහැ. තමන්ගේ කණ්ඩායම සමග තමන්ගේ ගම් තුල වතුර ප්‍රශ්න විසඳ ගන්න, තමන්ගේ ගම තුල පාර හදා ගන්න, මේ වගේ දේවල් මේ කාන්තාවන්ට කරන්න පුළුවන් ශක්තිය අපි ගොඩනගලා තියෙනවා. එතකොට කාටවත් අහු වෙන්නේ නැතුව තමන්ගේ වැඩේ තමන්ට කරගන්න. එතකොට තමන්ට හොඳ මාකටිං සෙන්ටර් එකක් තියෙනවා. තමන්ගේ නිෂ්පාදන ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒවට හොඳ මිලක් හම්බ වෙනවා. එතකොට ඒගොල්ලෝ වවන්න හොඳ අරමුදලක් හම්බ වෙනවා මේ බැංකු වලින්. එතකොට මේගොල්ලන්ගේ අර
ශක්තිය දැනුම වැඩි වෙනකොට අරමුදල් ශක්තිය වැඩි වෙලා දැනුම වැඩි වෙලා දැන් මේගොල්ල හොඳ බලසතු කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. මේවා අපි කතා කරන දේවල් ඕන වෙලාවක ඕන කෙනෙකුට අපිට පෙන්වන්න පුළුවන් ආවොත්. මේවා එන්න බලන්න කියලා අපි කියන්නේ අපි එහෙම හදලා තියෙනවා අර දීන වෙච්ච කාන්තාව උඩට අරගෙන තියෙනවා. හැබැයි අපිට පුළුවන් ශක්තිය ප්‍රමාණයෙන් ගොඩක් නෙමෙයි. So to go through this, through the work we have done, we have been able to empower women. Women now have the capacity to talk about their problems with authorities directly, be it the provincial secretariat, be it the police, be it any authority. They would not go alone for this. They would go as a collective of women, empowered collective of women, and talk about their issues, whether it's building a road for them, whether it's giving getting water for the village. They have, through the increase of awareness, they have increased their strength as a collective, as women. And this is not that this is not something we just tell, we openly invite, come and see what we have done, how this works. And also we have done this with the capacity that we as a ground organization is able to. Hello. ඉවරයි නේද ලතා නැතේ? තව මොන හරි එකතු කරන් තියනවද නෑ නේද? Hello. ඊළඟට මේ කාන්තාව හැම එකක්ම සටහන් තියන්න පුරුදු වෙලා තියෙනවා. තමන්ගේ ආදායම වියදම සටහන් තියන්න පුරුදු වෙලා තියෙනවා. ඊළඟට ඕන වෙලාවක ඕන තැනක ටෙලිෆෝන් ප්‍රශ්නයක් වෙනකොට ගමක ප්‍රශ්නයක් වුණත් තමන්ට ප්‍රශ්නයක් නොවුනත් ඒ ගමේ ප්‍රශ්න වෙනකොට ඒ අදාළ රාජකාරී විසඳන්න පුළුවන් ආයතන වලට කතා කරන්න පුරුදු වෙලා තියෙනවා මේ කාන්තාව. මේක ඇත්තටම හොඳ ශක්තියක්. ඒ වගේම මට මතක් කරන්න ඕන පාල් එක අපිට ලොකු ශක්තියක් වුණා කියලා මේ වැඩ ඉස්සරහට ගෙනියන්න පාල් එකක් අපිට පහුගිය කාලය තුල ලොකු ශක්තියක් වුණා කියලා අවසාන වශයෙන් මතක් කරන්න ඕන. Last but not least, women have begun to document their income, their expenses. When there is a problem, women have started taking leadership and started talking about it, going to authorities with regard to. And I would also like to specially mention that in the process, especially in the recent years, in this process of empowering women, especially in land rights, PAL has become a huge help and assistance for us as well. Thank you so much, Somalata and Natasha, for translating so well. And as a final question for Iromi, I'd love to ask about the relation that food sovereignty has to your work with PARL. And also, as a side note, I am posting right now the policy recommendations detailed in Iromi Pereira's report, as well as a link to the full report, if that's all right. It's in the chat now. There you go. And Iromi, could you tell us about food sovereignty? Sure, thanks, Christina. So something that came up quite strongly was the need for sort of an long overdue policy changes and reform with regard to ensuring food sovereignty in Sri Lanka. So I think rather than, in the interest of time, rather than going into like very specific issues and stuff, I'll just get into some of the recommendations that came from the people themselves, which we included in the report. So it's quite a varied list of recommendations with regard to ensuring food sovereignty, which also I think quite captures the diverse groups that we spoke to. So for starters, there was an overwhelming sort of ask that there must be a recognition of people's right to healthy and culturally appropriate food produced through ecologically sound and sustainable methods, and to develop
People also said that these policies should be formulated with the aim of ensuring some key features or some key aspects, which I'll now get into. Sorry, it says that my internet is unstable. Maybe I'll just stop my video in case the audio is not very clear. So basically, I'm just going to I'll just list out some things that people wanted sort of included or sort of to form as aims and aspirations in formulating these policies. So one was a decrease in the usage of chemical agriculture and other environmentally harmful food production systems. People wanted adequate infrastructure support, for example, access to storage, cold storage facilities, better roads and utilities such as water and electricity to farmers and fisher people. They wanted access to equitable and fair markets for farmers and fishermen, support for relevant and necessary technology, skills, knowledge on innovative and environmentally friendly practices for farming and fishing. They wanted to facilitate the conservation and sharing of native and traditional varieties of seeds and food production systems, to ensure that engagement in farming and agriculture provides living wages and benefits so that it is a viable income earning option for young people. People wanted to be provided with information regarding services relating to agriculture and fisheries that are generally provided by government and private institutions. Small-scale producers wanted the insurance of the right to their land, water, and commons, and priority over large-scale land transfers to multinational companies. They wanted decision-making processes related to local water regulation and irrigation regimes, and decisions about which varieties of crops should be planted, that itself should come from community participation. And overall, one of the key recommendations was that the state must take necessary steps to implement the UN Declaration on the Rights of Peasants and other people working in rural areas in Sri Lanka, and that farmers should also be given the necessary skills to better adapt to climate change and receive the necessary support to incentivize the practice of sustainable agriculture rather than the intensive monoculture farming. And going back to what we spoke about in the involvement of women in agriculture, we also believe that the state must design a policy that recognizes women's care work and ensure new social security programs that support care work, but not limited to maternity support and support for the care of elders and family members with disabilities or illnesses. Because we don't think that all this sort of exists in isolation to agriculture or fishing or any kind of production policies and regulations that clearly need quite an overhaul. Yes, so Christina, those were some of the key recommendations that came from the communities themselves with regard to ensuring food sovereignty. Thank you so very much, Iromi. So just to reiterate, the recommendations include the recognition of food sovereignty, which is to say the people's right to healthy, culturally appropriate foods produced in an ecologically sound manner that is also culturally appropriate. And what seems to be emerging really is that there is a need for stronger regulations in favor of the people rather than deregulations in favor of corporations, and a recognition particularly of the a local recognition of internationally recognized rights of peasants and of women who provide much of the care work that is inseparable from agricultural work. And we haven't had time to extend to the audience questions, but just to wrap everything up, from KP Somalata, we have heard the story of the Pelvatay land dispute
and how one sugarcane corporation has managed to capture several 84,000 hectares of land and thus take control of over 22,500 families, and much to their detriment, lead to their labor dependence on the corporation. And we see this happening replicated in many, many other places throughout the planet, but also especially in Sri Lanka. And Iromi showed us the larger picture of how the People's Land Commission in Sri Lanka was able to collect information on what the people actually want, which is to say more rights and more stronger support from the government for the farmers themselves and for women in particular. And on that note, I would like to ask that people will please unmask themselves, I guess. If that's something they're comfortable with, let's go on screen and turn on our videos. All right, thank you very much. And let's all just give a big wave, hands up, round of applause to Iromi Pereira, Natasha Van Hoff, and of course, the illustrious KP Somalata for giving us this wonderful, wonderful talk. Thank you.